ජාතක මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට උතුම් ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදු අපට කියලා දෙමින් ධර්මයේ හැසිරෙන්න උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේත් ඔබ හැම දෙනාම එකතු වෙලා සූදානම් වෙන්නේ ජාතක කතා ඇසුරින් සිදු කරන උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි, මේ ධර්මයේ පුරුදු කරන්න ලැබෙනවා කියන එක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මොකද මේ ධර්මයෙන් තමයි සියලු සැප උදා කරගන්න තියෙන්නේ. අපි සැප කියලා මේ සාමාන්‍යයෙන් මේ කාමයේ පස්සේ මේ කාම ලෝකයක ඉපදිලා දිව්වට ඇත්තටම මේ කාම සැපයක් වුණත් හරියට ලබන්න, අග්‍ර විදියට ලබන්න පිනක් තියෙන්න ඕන පින්වත්නි. ඒ නිසා පින කියන එක ඉස්මතු වෙලා නෙවෙයි තියෙන්නේ ලෝකේ. පින අමතක වෙනවා. දැන් මනුස්ස ලෝකේ නේ හැම දෙනාම පිනකින් තමයි එන්නේ. අඩු වැඩි වශයෙන් තියෙනවා පිනේ වෙනස්කම්. නමුත් තිරිසන් ලෝකයක සතර අපායක වැටෙන්නේ නැතුව, තිරිසන් ලෝකයේ නිරේ පෙරේත ලෝකයේ ආදී සතර අපායක වැටෙන්නේ නැතුව මනුස්ස ලෝකෙට ආවේ පිනක් නිසානේ. හැබැයි මේ පින කියන දේ අඳුනා ගන්න දක්ෂ නැහැ පින්වත්නි මේ ලෝක සත්‍යය. ඉතින් මේ පින ගැන, කුසලයේ ගැන, මේ සියලුම දේ ගැන අවබෝධය ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේලා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැමදේම අවබෝධ කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට කියලා දෙනවා මේක තමයි පින, මේක පව. ඊට පස්සේ තමයි අඳුනා ගන්න ලැබෙන්නේ. එතකොට තමයි මේ මිනිස්යාට තේරෙන්නේ අනේ මම මේ පිනක් හින්දානේ මනුස්ස ලෝකේ ආවේ. ආයෙත් මම පිනක් කරගන්න ඕනේ. කුසලයක් දියුණු කරගන්න ඕනේ. සතර අපා දුකට වැටෙන්නේ නැතුව මේ ජීවිතේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හිතන්න ගන්නේ ධර්මයත් එක්ක. ඒතර බාන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට කොන තරම් ආලෝකයක් ලබා දෙනවද? ඉතින් ඒකත් කරන්න පුළුවන් නුවණැති කෙනෙකුට තමයි. නුවණින් යුක්තව තමයි ඒකත් ගන්න තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි ප්‍රඥාවන්තයා උදෙසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විශ්වාස කරගෙන නුවණින් කල්පනා කරගෙන මේ උතුම් ධර්මයේ හැසිරෙන්න තියෙන්නේ. ඉතින් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පවා ඊටාම දුෂ්කර අවස්ථාවල පවා ධර්මයේ පිහිටලා තමයි උන්වහන්සේ ජීවිතේ සැප උදා කරගෙන තියෙන්නේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරා සම්පූර්ණත්වයටපත් වෙලා සම්බුදු බව ලබා ඒ ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ ධර්මය අහපු ශ්‍රාවකයනුත් ඒ විදිහට කරදර අවස්ථාවලදී ධර්මෙම මෙනෙහි කරලා ජීවිතේ යහපත උදා කරගත්ත විදිහ මේ දේශනාවල මේ ජාතකවල අපිට අහන්න ලැබෙනවා.
ඉතින් ඒ නිසා මේ ධර්මයේ හැසිරීම පින්වත්නි දුෂ්කරයි තමයි. මොකද අපි සංසාරේ නොකරපු දෙයක් නෙමෙයි. අපි සංසාරේ ධර්මයේ හැසිරී නෙවෙයි නෙන්නේ. ඉතින් වැඩිපුර අපේ ජීවිතවල අපි ආසා කරන්නේ මේ කාමයට. මොකද ඒ වගේ ආස්වාදයක් තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තරේ ඊට අනුකූල වූ රාග දේශ මොහ ආදී අකුසලුත් තියෙනවා. ඉතින් මේවා පෝෂණය කර කර තමයි මේ සංසාර ගමනේ අපි ආවේ. ඒ නිසා දැන් අපිට මේ ධර්මයෙන් අපිට කියලා දෙන්නේ ඒවා ප්‍රහාණය කරන්න කියලා. ඉතින් ඒක ඊටාම දුෂ්කර වැඩක්. මොකද කල්ප කාලාන්තරයක් පුරුදු කරපු දෙයක් පින්වත්නි දුරු කරන එක ලේසි නෑ. ඇයි? පුරුද්ද බලවත්. ධර්මයේ පැත්තේ තියෙන පුරුද්ද බලවත් නෑ. ඒ නිසා ඒක බලවත් කරගන්න තමයි මේ ධර්මයේ පින්වත්නි පුරුදු කරන්නේ අපි. පුරුදු කරලා කුසල් බලය බලවත් වුණාට පස්සේ අර අකුසල් දුරු කරන්න අවස්ථාව උදා වෙනවා. එහෙම තමයි අපේ බුදුරජාණන් වහන්සේත් ඒ අකුසල් දුරු කොට සම්බුදු බව ලැබුවේ. ඒ ධර්මය අහලා ශ්‍රාවකයනුත් අරහත්ත්වයටපත් වුණේ මාර්ගඵල ලැබුවේ ඒ විදිහටමයි. ඒ නිසා මේකේ දුෂ්කර බව අපි අඳුනා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ පින්වත්නි ගමන සාමාන්‍ය සංසාරේ යන ගමනට ප්‍රතිවිරුද්ධ එකක්. උන්වහන්සේ වදාළේ සංසාරේ යන ගමනට කුමක් කියලාද? අනුසෝතගාමී කියලා. ඒ කියන්නේ මේ සාමාන්‍ය සංසාරේ යන්නේ මේ සැඩ පහරක ගහගෙන යනවා වගේ කාම සැඩ පහරි, ඊළඟට දිට්ටි සැඩ පහරි, ඊළඟට භව සැඩ පහරි, අවිජ්ජා සැඩ පහරි ගහගෙන යනවා මේ. ඒතර සැඩ පහරක පල්ලෙහාට යන්නේක ආය වීරියක් ගන්න දෙයක් නැහැ නේ, ගහගෙන යනවනේ ඒකේ. ඒ වගේ තමයි මේ සංසාරය යන සත්‍යය. හැබැයි බුදු කෙනෙක් පහළලා මේ ධර්මයෙන් දේශනා කරනවා. ආන්ගේ සැඩ පහර මැඩගෙන තමයි මේ ධර්මයේ අවබෝධ කරා යන්න තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒකට කියනවා පටිසෝතගාමි. එතන මේ ධර්මයේ තියෙන පටිසෝතගාමි පිළිවෙලක්. දැන් බලන්නකො වේගයෙන් ගලන සැඩ පහරක උඩ පැත්තට යන එක කොච්චර අමාරුද? හැබැයි මේ අමාරුව බින්දගෙන උඩට යන්න ඒ සැඩ පහරේ ඉහළටම යන්න පහසු වෙනවා. ඒ වගේ ආන්ගේ සැඩ පහර මැඩගෙන ගියාට පස්සේ සියලුම සැප උදා කරගන්න ලැබෙනවා. ඒකයි පින්වත්නි මේක අමාරුයි කියන්නේ ඒකයි. ඒක අඳුනා ගන්න ඕන. නැත්තම් අනේ මේ සාමාන්‍ය අපි කටයුතු කරනවා වගේ මේකත් ලේසින් කරගන්න පුළුවන් කියලා හිතුවොත් ඒක වැරද්දක් අපි හිතන. බුද්ධ වචනේ තියෙන එහෙම නෙවෙයිනේ. යහපත් දේවල් කරන එක අමාරුයි. හැබැයි අමාරුවෙන් නමුත් කරගත්තොත් තමයි සැප ලැබෙන්නේ. නැත්තම් හැමදෑම දුක තමයි. හැමදෑම සැඩ පහරේ ගහගෙන යන දුකේ ගහගෙන යනවා සැප නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිට වුණා පින්වත්නි. හරි ලස්සන ගාතාවක්. සුකරානි අසාධුනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. බුදුරජාණන් වහන්සේ අදාලා සුකරානි අසාධුනි. අසාධුනි කියන්නේ අයහපත් දේවල් කරන්න, සුකරානි කියන්නේ හරීම ලේසි කියනවා. හරීම ලේසි කිව්වා. Tamanට අහිත පිනිස පවතින ඒවා කරන්න. ඒතර ඒවා අහිත පිනිස පවතින දේවල්. යන්නේ හිතංච සාදුංච. නමුත් යමක් Tamanට හිතසුව පිනිස යහපත පිනිස පවතිනවද? තං වේ පරම දුක්ඛරං. ඒවා කිරීම අතිශයින්ම දුෂ්කරයි කියලා වදාළේ. ඉතින් ඒ නිසා ඒක අපි හඳුනා ගන්නනේ බුද්ධ වචනේ සිහි කර කර අපි අමාරුවෙන් නමුත් මේක කරන්න ඕනේ. මොකද මේ තුලින් තමයි අපිට කවදා හරි දවසක ඒ දුක් කරදර වලින් නිදහස් වෙන්න ලැබෙන්නේ. අපි සාමාන්‍ය කතාවක් තියෙන පින්වත්නි කන්දක් නැංගොත් පල්ලමක් හම්බෙනවා කියලා. ඒ වගේ අමාරුවෙන් හරි මේක ටික ටික කරගත්තොත් පින්වත්නි අනිවාර්යයෙන්ම සැප ලැබෙනවා. ආයි කවදාවත් දුකට වැටෙන්නේ නැති විදිහට හරි ගස්ස ගන්න පුළුවන් මේ කටයුත්ත කරගත්තොත් හරියට. ඉතින් ඒ විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරා වඩිද්දී මේ ධර්මයේ හැසිරුණේ දුෂ්කර අවස්ථාවල් වල පවා. ඒ වගේ මේ ශ්‍රාවකයනුත් ඒ බුද්ධ වචනේ අදහගෙන දුකසේ නමුත් ධර්මයේ පුරුදු කරලා සැප ලැබුවා. ඉතින් අද අපි අහන්නේ ඒ වගේ කරදර මැඩගෙන ධර්මයේ පුරුදු කරලා සැප ලැබූ ශ්‍රාවකයෙක්ගේ විස්තරයකුත් ඒ මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ සම්බුද්ධත්වයට පාරමී පුරන සමයේ
ඒ කරදර පැමිණිච්ච අවස්ථාවක ධර්මයේ පිහිටලා බොහෝ සැප උදා කරගත්තේ තමන් වගේම අනිත් අයට සැප උදා කරලා දුන්න අවස්ථාවක් ගැන මේ ජාතකයේ සඳහන් වෙනවා. පින්වත්නි මේ ජාතකයේ නම සෙය්‍යංශ ජාතකයේ. උතුම් ධර්මයේ දියුණු කිරීම ගැන කතාව. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඔය කාලේ කොසල් රජුරවන්ට ඊටාම ගුණවත් දක්ෂ ඇමතියෙක් හිටියා. ඔහු රජුරවන්ට ඊටා හිතවත්. ඒ වගේම ගොඩාක් උපකාරයි. සෑම රාජකාරියක්ම හොඳින් කර දෙනවා. මොහු මට බොහෝම උපකාරීව කටයුතු කරනවා කියා රජ්ජුරුවෝ ඔහුට බොහෝ ධනය යස පිරිවර ආදී දුන්නා. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ පින්වත්නි ආයතනයක උනත් හොඳට කටයුතු මේ සිදු කරන කෙනෙක් ඉන්නකොට එයාට උසස් වීම දෙනවා. පඩි වැඩි කරනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ඒක සිද්ධ වෙන දෙයක් නේ. මොකද එයාගේ කැපවීමට ඒ විදිහට සලකන ඒ ස්වාමියා. ඒ වගේ තමයි මේ රජතුමා කළේ. මේක ඉවස ගන්නට බැරිව අධික ඉරිසියාවෙන් පෙළුණු තවත් ඇමතිවරු මොහුට විරුද්ධව රජ්ජුරුවන්ට කේලම් කිව්වා. ඔන්න බලන්න දැන් ඒ කාලෙත් මිනිසුන්ගේ ස්වභාවය එහෙම තමයි. ඉහළට යනකොට අනිත් අයට ඉරිසියාව හට ගන්නවා. මේ හිතේ අකුසලයේ. ඒ වගේ මේ අනිත් ඇමතිවරුන්ට ඇයි අපිට නැතු මෙයාට විශේෂ සැලකිලි කියලා ඉරිසියාව හටගත්තා. එයාගේ දක්ෂතා නිසා එයා ගොඩාක් උපකාරී කරන නිසා මේ ධනෙ ලබා දෙනවා කියලා හිතන්නේ නැහනේ. ඉරිසියාව හට ගන්නවා. ඒ විදිහට ඉරිසියාව ඇති වුණා. ඉතින් කේලම් කිව්ව රජුරවන්ට බිඳවන්න. මොකද කළේ ඒ විදිහට කරුණු කියලා හිතවත්කම නැති කළා. රජතුමාත් ඔවුන්ගේ වචන පිළි අරගෙන කරුණු සොයා නොබලා අර සිල්වත් නිර්දෝෂී ඇමතියා මාංචු දාලා බන්ධනාගාරේ සිර කළා. ඒ කියන්නේ මේ ඇමතියාට වරදක් පටවලා පින්වත්නි රජතුමාට කියලා කොහොම හරි රජතුමත් මොකද කළේ වැඩි හොයන්න බලන්න නැතුව මේ ඇමතියාට මාංචු දාලා බන්ධනාගාරේ සිර කළා. හිරගෙදර දැම්මා. හැබැයි මේ ඇමතියා හරීම සිල්වත් නිර්දෝෂී ඇමතියෙක්. එහෙම වරද්දක් කරන්නේ මොන හරි වැරද්දක් පටවලා ඉතින්. එහෙම තියෙනවනේ පින්වත්නි. දැන් මේ සාමාන්‍යයෙන් දැන් ඔබට මතක ඇති අපේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ විස්තරේනේ. ඒ ඊටාම හොඳින් ගුරුතුමාට උපස්ථාන කරගෙන ගුරුතුමාගේ හිත දිනාගෙන කටයුතු කරපු කීකරුම ශිෂ්‍යයන් එතන හිටපු. හැබැයි ඒ අහිංසකට ගුරුවරයා සලකවුවා හොඳට. ඇයි මේ ඒ තරම් හොඳට උපස්ථාන කරන මේ ශිෂ්‍යයා. හරි ගුණවත්. මේකට ඉරිසියා කළ අනිත් යහළු. ඉරිසියා කරලා අර ගුරුවරයාට හිටිය තරුණ බිරිඳක් ඒ බිරිඳ පාවා දීලා නමක් හැදුවා මේ අහිංසකට. වැරදි සම්බන්ධයක් තියෙනවා කියලා බොරුවට කීප දිනක් එකතු වෙලා මේ වැඩේ කරද්දි ගුරුවරයාගේ හිත බිඳුණා. අන්තිමේටම අහිංසක අඟුලිමාල කෙනෙක් වෙන තැනට අරගෙන ගියේ අර පාපී යහළුවන්ගේ කේලම් නිසා ගුරුවරයාගේ හිත බිඳවපු නිසා. ඒ වගේ තමයි පින්වත්නි මේ වෙන්නේ. ඉරිසියාව හටගත්තාම බොරු දේවල් හරි ගස්සලා කියනවා. රජතුමත් මේක පිළි අරගෙන තමයි හිරේ විලංගුවේ දැම්මේ. මොනවා හරි වැරද්දක් නැති වැරද්දක් කියලා මෙයා ලොකු වැරදිකාරයෙක් කරලා හිරේ විලංගුවේ දැම්මා. ඉතින් බලන්න මේ ඇමතියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඔන්න බලන්න විශේෂත්වය මේ ශ්‍රාවකත්වයේ තියෙන. ඒ ඇමතියා හිරගෙදර වසද්දී මෙහෙම හිතුවා. මට ධර්මයේ හැර දැන් වෙන පිහිටක් නැහැ. එහෙම හිතලා දිගටම භාවනා කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික චිත්ත සමාධිය ඇති වුණා. අර කිසි දෙයක් කල්පනා කරන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයම සිහි කළා. ඒ උතුම් ධර්මයටම දිවි පුදා බණ භාවනා කරා. චිත්ත සමාධිය ඇති වුණා. ඊට පස්සේ පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධය ආදී විදර්ශනා මානසිකාරයේ යෙදුණා. පින්වත්නි මේ උපාසකට පින්බලයක් තිබුණා මාර්ගඵල ලබන්න. සෝවාන් ඵලයටපත් වුණා හිරගෙදර ඇතුලේ පින්වත්නි. බලන්න. ඉතින් ඔහම ටික දවසක් යනකොට
රජ්ජුරුවන්ටත් තේරුණා මොහු නිර්දෝෂී කෙනෙක් බව. ඊට පස්සේ මොකද කළේ? මාංචු ගලවා හිරගෙදරින් නිදහස් කරවා කලින්ටත් වඩා මහත් යසීසුරු සම්පත් දුන්නා කියනවා. ඊට පස්සේ ඇමතියා ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන්නට යන්න ඕනෑ කියා සුවඳ මල් ආදී රැගෙන ජේතවනයට ගියා. ඇයි දැන් බලන තමන් හිරගෙදර ඉන්නකොට තමන්ට කවුද උදව් කළේ? ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ නේද? ඒතර මඟඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ සංඝයා කෙරෙහි අචලස් ප්‍රසාදයේ පිහිටියා පින්වත්නි. ආරේකාන්ත සීලයේ පිහිටියා. දැන් බුදුරජාණන් වහන්සේ දකින්න යන්න හිතෙන්නේ නැතිද? හිතෙනවාමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ශාස්ත්‍රඥ වහන්සේට මල් පුදා එකත් පස්සේ හිඳගත්තා. භාග්‍යතුන් වහන්සේ ඒ ඇමතියා සමග පිළිසඳර කතා බහේ යෙදුණා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවනේ මේ සිදුවීම. අපටත් අසන්ට ලැබුණා ඔබට මහත් කරදරයක් වුණායි කියා. එතකොට බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ කියාද රජතුමනි දැන් මෙයා නිදහස් කරන්න කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අදාළ දේ දීලා ඉවරයි පින්වත්නි. ඒ ධර්මයේ දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැද්ද මේ ශ්‍රාවකයා මෙහෙම ධර්ම මෙනෙහි කරනවා කියලා? උන්වහන්සේ හැම වෙලේම මේ ශ්‍රාවකයන් ගැන විමසිල්ලෙන් කටයුතු කරනවා. ඉතින් ඇමතියා හිර කරා කියලා ආරංචි වුණ භාග්‍යතුන් වහන්සේ ඇමතියාගේ හිත බලන්නේ නැද්ද? බලනවා. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළා ඉතින් ඔබට කරදරයක් වුණා කියලා අපිටත් ආරංචි අසන්න ලැබුණා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ. නමුත් මං ඒ කරදරේ මගේ යහපතටම යොදා ගත්තා. මං හිරගෙදරදී නිස්කාරණේ මාව ඒපත් කළ අසරණ තත්ත්වය ගැන ශෝකයෙන් තැවි තැවි හිටියේ නෑ. දැන් සාමාන්‍යයෙන් එන්නේ අඬ ඉන්න කෙනෙක් පින්වත්නි කරදරයක වැටුණාට පස්සේ. නමුත් බලන්න මේ ශ්‍රාවකයා ධර්මයේ මෙනෙහි කරනවා. හැමදෑම මේවට මුහුණ දෙන්න වෙනවා සසරේ කියලා හිතනවා. ධර්මයේමයි පිහිට කියලා ධර්මයේ හැසිරුණා. ඒ හැම දෙයක්ම අමතක කොට ධර්මයේ හැසිරීම නිසා ස්වාමීනි මම සිරගෙදරදීම සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු උපාසක තමන් කරදරයක වැටුණු වෙලාවේදී ඒ අවස්ථාව යහපතට හරවා ගත්තේ ඔබ විතරක් නොවේ. ඉස්සර කාලේ හිටියේ නුවණැත්තොත් ඔය විදිහටමයි කටයුතු කොට තියෙන්නේ. එතකොට ඒ උපාසක ඉල්ලා හිටිනු අනේ ස්වාමීනි ඉස්සර නුවණැතියන් මෙවැනි ආපදාපන්න අවස්ථාවල් වල යහපත උදා කරගත් අයුරු මා දැනගන්න කැමැති. මට ඒ ගැන පවසන සේක්වා කියා ඉල්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේ එහි සිටි සියලු දෙනාට, තර භික්ෂුන් වහන්සේලාත් එතන වැඩ ඉන්නවා, දැන ගැනීමට මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාලා. සෙය්‍යංශ ජාතකේ මහණෙනි ගොඩක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. ඔය කාලේ මහා බෝධිසත්වයේ රජ්ජුරුවන්ගේ අගමේසිය කුසෙහි පිළිසිඳ ගත්තා. ටික කලකදී ලස්සන කුමාරයෙක් උපන්නා. ඉතින් මේ කුමාරයා තක්සිලා ගොහින් ශිල්ප හදාරා ඇවිත් පිය රජුගේ අභාවයෙන් පස්සේ බරණැස රජකමටපත් වුණා. දස රාජ ධර්මයන්ට අනුකූලව දන් දෙමින් සිල් රකිමින් උපෝසතේ රකිමින් ඊතා දැහැමි රජෙක් වුණා. ඉතින් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඊටාම අඩුවෙන් තමයි මේ රජකම් ආදී පවක් කරලා තියෙන්නේ. මේ අපිට අහන්න ලැබෙන මේ ජාතක වල දිගට මෙහෙම තමයි ඉතින් උන්වහන්සේ ගත කරලා තියෙන්නේ. ඉතින් අනිත් බොහෝ අවස්ථාවල ගිහි අතහැරලා යනවා. සමහරවල් රජ වෙලා ඉඳලත් ගිහි අතහැරලා ගියපු විස්තර අපි කලිමුත් ඇහුවා. නමුත් ඒ රජකලත් රජකම් කරන කාලය තුල උන්වහන්සේ ධාර්මිකවම රජකම් කරන්නේ. ඇයි ධර්මයේ හිතේ පිහිටුවාගෙන පෙරම් පුරා වඩින්නේ. බලන්න පින්වත්නි. ඔය කාලේ බරණැස් රජුගේ එක්තරා ඇමතියෙක් අන්තක්පුර ස්ත්‍රියක දූෂණය කළා. සේවකයෝ රජුරවන්ට මේ බව දැනුම් දුන්නා. රජතුමා මේ පරීක්ෂා කොට බලද්දී ඔහු වැරදිකාරයා බව දැනගත්තා. මින්පසු තොප රාජසේවයට එන්න එපා කියා ඔහුව රැකියාවෙන් පහ කළා. අපේ බෝධිසත්වයන් වහන්සේ කැමති නෑනේ මේ අධර්මයට. ඒ නිසා එයා ඒ ඇමතියා රාජසේවයෙන් පහ කළා. එතකොට ඔහු ඒ පළාත අත්හැර අසල්වාසී රටකට ගිහින්
ඒ රටේ රජ්ජුරුවන්ගේ විශ්වාසී ඇමතියෙක් බවට පත් වුණා. දැන් මේ ඇමතියාගේ එකම අදහස තමාව රැකියාවෙන් පහ කළ රජුගෙන් පලි ගැනීමමයි. ඉතින් මොහු තමන් සේවය කරන රජුව බරණැස් නුවර ආක්‍රමණය කරන්නට පෙළඹෙව්වා. ඒ කියන්නේ ළඟ තිබ්බ රාජ්‍යයක රජතුමා මොකද කළේ? මේ බරණැස් රාජ්‍යයේ ආක්‍රමණය කරන්න පෙළඹෙව්වා. දැන් පලි ගන්න ඕනේ අපේ බෝසත් රජතුමාගෙන් මේ ඇමතියට. දැන් බලන්න එතකොට මේ වැරද්දක් කරත් අසත්පුරුෂයා තමන්ගේ වැරද්ද පිළිගන්නේ නැහැ. මම මේ වැරද්ද නිසානේ මේකේ රාජ්‍ය සේවයෙන් මම අයින් කළේ කියලා. ඒක තමයි පිටින් අසත්පුරුෂයන්ගේ ස්වභාවය. තමන්ගේ වැරද්ද පිළිගන්නේ හැම වෙලේම හිතන අරයා මට මේක කළා, මෙයා තමයි මට මේක කළේ කියලා හැම වෙලේම බාහිරට අධික් කරන ඔච්චරයි. කවදාවත් තමන්ගේ අඩුපාඩු පේන්නේ අසත්පුරුෂයාට. ඒක තමයි ඒ ස්වභාවය. ඒ අසත්පුරුෂයාට නුවණ නැහැනේ. නුවණ ඉන්නේ පින්වත්නි අභ්‍යන්තරේ තමන්ගේ වෙන අඩුපාඩු දකින්නේ නේ. බලන්නනේ. එතන මෙයා පරිගන්නේ දැන් රජතුමාගෙන්. රජතුමා තමයි දැන් මේ කරපු මේ හානිය කළේ කියලා. ඊට පස්සේ සතුරු රජා බද්ධ වෛරී ඇමතියත් එක්ක එකතු වෙලා මහා සේනාවක් රැස් කරගත්තා. රැස් කරගෙන බරණැස් නගරය වට කළා. ඇයි දැන් මේ රාජ්‍ය අල්ලන්න මෙයා දන්නවනේ රාජ්‍ය ඔක්කොම විස්තර. ඊට පස්සේ කියන්න ඇති මෙහෙම කරොත් පුළුවන් කියලා. දැන් අපේ බෝසත් රජතුමත් එහෙම යුද්ධයකට යන කෙනෙක් නෙවෙයිනේ. එහෙම යුද කෝලහල වලට මැදි වෙන්නේ නැහනේ. ධාර්මිකවනේ පාලනය කරන්නේ. ඉතින් අපිට අල්ල ගන්න පුළුවන් කියලා යොමු කරන්න ඇති. දැන් එතකොට ආසාව හිතෙනවනේ කාට උනත්. ඉතින් බරණැස් නගරේ වට කළා. මේ සැලව විට 500ක් පමණ මහා සූරවීර යෝධයන් බෝසත් රජුට ගිහින් ආක්‍රමණය ගැන පවසා හිටියා. ඒතර මේක ආරංචි වුණා දැන් බෝසත් රජතුමාගේ ඉන්න පිරිසක්. ඒ යෝධයෝ ඉන්නේ 500ක් විතර යෝධයෝ ඉන්න බෝධිසත්වයන් වහන්සේට මේ පිරිවර හැටියට. ඉතින් මේ අයට ආරංචි වුණා. මේ ගැන පැවසුවා ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේට බෝසත් රජතුමාට. කමක් නැහැ. එයාලා ඕන දෙයක් කරපුවාවි. ඔන්න අපේ බෝධිසත්වයන් වහන්සේ කියන බෝසත් රජතුමා. අනුන්ට හිංසා කොට අනුන් වනසා ගන්නා රාජ්‍ය බලයෙන් මට වැඩක් නැහැ. තොප කිසිවක් කරන්න එපා. බලන්න පින්වත්නි එතකොට මොන තරම් අසිරිමත්ද නේ අද කාලේ බලන්නකො එහෙම. හිතා ගන්නත් බෑනේ අපිට මේවනේ. තොප කිසිවක් කරන්න එපා. එතකොට උන්වහන්සේ බලන්න මේ පින්වත්නි ආයුධ අරන් තමාව නසන්න එන කෙනාටත් ධර්මයෙන්මයි පිළිතුරු දුන්නේ. දැන් මේකේ තියෙන ඉස්සරහට විස්තරය බලන්න මොකද්ද කරන්න කියලා බලමු අපි. යුද්ධ කරන්න යන්න එපා කොමට යුද්ධ කරලා අනුන්ට හිංසා කළ ලබන රාජ්‍යයෙන් මට වැඩක් නැහැ. තොප කිසියකට යන්න එපා කියලා සතුරු රජු ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය කොට රාජමාලිගාව දක්වා පැමිණියා. බෝසත් රජුරෝ වාසල් මහ දොරටුවත් මාලිගා දොරටුත් විවෘත කළා. ඇමති පිරිස පිරිවරාගෙන මතු මහලේ වාඩි වී වුණා. බලන්න කරලා තියෙන දේවල් නේ. සතුරු රජා ඇවිත් ඇමතිවරු පිරිවරාගත් රජතුමාට මාංචු දමා අත්අඩංගුවට ගත්තා. හිර ගෙදර දැම්ම අපේ බෝධිසත්වයන් වහන්සේ. බෝසත් රජතුමා. රජ්ජුරුවෝ හිර ගෙදර මාංචු පිටින් සිටිද්දී සතුරු රජාට මෙත්සිත පතුරන්ට පටන් ගත්තා. ඔන්න බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ දෙන පිළිතුරු පින්වත්නි. මොකද්ද? මෛත්‍රිය පුරුදු කරනවා. මෙත්සිත පතුරවනවා. ඔන්න මෛත්‍රී පාරමිතා පිරුවා කියන එක තේරුම් ගන්න හොඳ තැනක් මෙතන. එතන මේ පාරමිතා පුරන කියන්නේ මේවා පින්ගන්නේ අදාළ වෙලාවට ඒ කියන්නේ එක පාරමිතාව මේ ජීවිතේ පිරුව අනිත් ජීවිතේ මේ අනිත් පාරමිතා පිරුවේ නෑ නෙමෙයි හැම පාරමිතාවක්ම පිරෙනවා පින්වත්නි. ඒ අවස්ථානුකූලව උන්වහන්සේ සමහර පාරමිතා ඉස්මතු වෙලා පේනවා ඒ වගේ. දැන් මෙතන මෙත්සිත මෛත්‍රිය පතුරන්න ගත්තා. ක්‍රමයෙන් සමාධිය දියුණු වී මෛත්‍රී ධ්‍යානය උපදවා ගත්තා. බෝසත් රජුගේ මෛත්‍රී ආනුභාවයෙන් සොර රජුගේ කයේ මහා දැවිල්ලක් හටගත්තා. අපි කලිමුත් අර ගත ජාතකෙත් ඉගෙන ගත්තේ මේ වගේ විස්තරයක්.
ඒක වෙන විස්තරයක්. හැබැයි මේක වෙන එක විස්තරයක්. බණ්ඩ ඒ වගේ සිදුවීම් වෙලා තියෙන ගොඩක්. හැබැයි බෝධිසත්වයන් වහන්සේ බලන්න ඒවට මුහුණ දීලා තියෙන විදිහ පින්වත්නි. ඉතින් අර හොර රජාගේ කයේ මහා දැවිල්ලක් හටගත්තා කියනවා. මේ මෛත්‍රී ආනුභාවයෙන්. ඇයි දැන් මේ බෝධිසත්වයන් වහන්සේ හිර කරපු එක වැරදි වැඩක් නේ කළේ. මේ ධාර්මික රජ කෙනෙක් නේ දැන්. ඉතින් උන්වහන්සේ ධර්මයේ මෙනෙහි කළේ. හරියට මුළු ශරීරයේම ගිනි පන්දන් දෙකකින් දවනවා වගේ නොයවසිය හැකි තරම් 10ක් හටගත්තා. අර හොර රජාගේ ශරීරයේ. මට මේ මොකද්ද උනේ කියා ඇමතිවරුන්ගෙන් ඇහුවා. ඇමතිවරු කියනවා දේවයන් වහන්සේ නුඹ වහන්සේ නිකරුණේ සිල්වත් ගුණවත් රජතුමාව හිරගෙයි දැම්මා. ඒ නිසයි ඔය දුක හටගෙන තියෙන්නේ. එතකොට ඒ සොර රජා ඉක්මනින්ම බන්ධනාගාරයට ගොහින් බෝධිසත්වයන්ගෙන් සමාව ගත්තා. අන්න බලන්න. එතකොට මේ රට ආක්‍රමණය කළාට මේ සොර රජා සත්පුරුෂ කෙනෙක්. අපි බලමු කවුද කියලා. මේකේ අන්තිමට සඳහන් වෙනවා. සත්පුරුෂයයි අන්න තමන්ගේ වැරද්දක් වුණා කියලා පිළිගත්ත. දැක්කද? දැන් බලන්න අර ඇමතිය වුණේ මොකද්ද? දඬුවම් දීලත් මට මේ දඬුවම දුන්නේ මගේ වැරද්දට කියලා හිතුවේ නෑනේ. මේ රජා තමයි මේ මට මෙහෙම කළේ කියලා අර වෛර බැඳගත්තා. දැක්කද? ඒකයි මේ සත්පුරුෂයන්ගේ අසත්පුරුෂයන්ගේ වෙනස්කම් දකින්න පුළුවන් පින්වත්නි මේ වගේ. බලන්න එතකොට මේ රජතුමා සත්පුරුෂ ගතිගුණ තියෙනවා. නමුත් අර ඇමතියා මෙහෙවීමෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ඉතින් හිතුවා මගෙන් මේ වැරද්ද වුණා කියලා පිළිගත්තා. අර ඇමතිවරු කිව්වට පස්සේ ගිහිලා සමාව ගත්ත බෝධිසත්වයන් වහන්සේගෙන්. අනේ අපට සමාවෙන්න. ඔබතුමාගේ රාජ්‍ය ඔබතුමාටම වේවා. මෙතෙන් පටන් ඔබතුමාට කවුරුන් හෝ සතුරුකමක් කරන්නට ආවොත් ඒ වැඩේ මට බාරයි. මේ රාජ්‍යයට පිටස්තරින් රැකවල් තැබීම මගෙන් සිද්ධ වේවි. මේ වැරද්ද මගෙන් උනේ අසවල් ඇමතියා මා නොමග යැවීමෙන් කියා ඔහුටත් දඬුවම් දුන්නා. අන්න දැක්කද? ඉතින් ඒ ඇමතියත් හිර කරා කියනවා. දඬුවම් දුන්නා කියනවා. එයාටත් හිර කළා කියන්නේ දඬුවම් දුන්නා කියනවා. ඊට පස්සේ දිගටම මේ බරණැස් රාජ්‍යයට පිටස්තරින් එන සියලුම සතුරු කරදරවලදී රැකවල් දාන්නත් තීරණය කළා. ආයි කවදාවත් මේ වගේ හතුරුකමක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ රජු තමන්ගේ සේනාවත් කැඳවාගෙන ආපසු තමන්ගේම රටට ගියා කියනවා. බලන්න. බෝධිසත්වයෝ සුදු සේසත යට සිංහාසනේ වාඩි වී ඇමතියන් පිරිවරාගෙන සිදු වූ දේ ගැන කතා කරමින් හිටියා. ඉතින් දැන් ඔන්න ආයපහු බෝසත් රජතුමා දැන් ඇවිල්ලා සිංහාසනේ වාඩිලා ඇමතිවරු පිරිවරාගෙන අර 500ක් සූර වීර යෝධ ඇමතිවරු ඉන්නවනේ. ඒ ඇමතිවරුයි සියලු දෙනා පිරිවරාගෙන සිංහාසනේ වාඩි වෙලා මේ සිදු වූ දේ ගැන කතා කරමින් හිටියා. ඒ මොහොතේ අපේ බෝසත් රජතුමාගෙන් මේ ගාථාවන් පිට වුණා. ගාථාවන් පැවසුවා ඒ මොහොතේ මෙන් බලන්න. හරි ලස්සනයි පින්වත්නි. යමෙක් උත්තම දහම් කොටසක් උතුම් අයුරින් සේවනය කරයි නම් උතුම් වෙන්නේ එයින්මයි. ඒ උතුම් ධර්මය තුලින් මෙද්දැහැන් බල උපදවාගෙන රජුව පහදාගත් සැනින් තොපත් මේසිය ගණන් මැතිවරු නිදහස් විය හැම දඬුවමින්. බලන්න පින්වත්නි, උන්වහන්සේ මේ කරදරේ මැඩගෙන මේ නැවත මේ රජකම ලැබිලා මේ සැප ලැබිච්ච විදිය විස්තර කරනවා. කොහොමද? යමෙක් උත්තම දහම් කොටසක් උතුම් අයුරින් සේවනය කරයි නම්, යම් කිසි කෙනෙක් මේ ධර්මයේ කොටසක් හරි පොඩ්ඩක් හරි උතුම් අයුරින් ඒක හිතේ පිහිටුවාගෙන පුරුදු කරයි නම් උතුම් වෙන්නේ එයින්මයි.
ඒකෙන් එයා මොකද වෙන්නේ? උතුම් වෙනවා. ඒ උතුම් ධර්මයේ තුලින් කියන උතුම් වෙන්නේ. ඒක බලන්න මේ ධර්මයේ ආශ්චර්යයක් තමයි ධර්මයේ හැසිරෙන පුද්ගලයාව උතුම් කරන එක. ඒක ධර්මයෙන් සිද්ධ වෙන්නේ. බලන්නනේ. ඒතර බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්ය මේ බුදුරජාණන් වහන්සේ මේ බෝසත් කාලෙත් පින්වත්නි අත්දැකලා තියෙනවනේ. ඒ තුලම වාසය කරලා දැන් එහි අනුසස් මේ කියන්නේ. මෙත් දැහැන් බල උපදවාගෙන මොකද්ද මේ ධර්මයේ? මෛත්‍රියෙන් දැහැන් බල උපදවාගෙන රජුව පහදාගත් සැනින් ආන්ගේ මෛත්‍රිය තුල වාසය කිරීම නිසා ධ්‍යාන බල උපදවාගෙන ඒකෙන් තමයි කියන මේ රජතුමා පැහැදුනේ. ඇයි රැඟ දණ්ඩ ගත්තේ? ඒ ආනුභාවයෙන්. එතකොට මෛත්‍රිය කියන උතුම් ගුණය තුල වාසය කළා. ඒ ධර්මයේ තුලින් තමයි කියන සැප ලැබුවේ. කොහොමද ඒ සැප ලැබුවේ? තොපත් මේ සිය ගණන් මැතිවරු නිදහස් සිය හැම දඬුවමින්. තොපත් මේ සියලු මැතිවරු ඇතුළු හැම දෙනාමත් මමත් මේ දඬුවම් වලින් නිදහස් වුනේ ආන්ගේ ධර්මයේ තුල වාසය කරපු නිසායි. බලන්න ඇයි පින්වත්නි මෛත්‍රිය කියන්නේ මොනතරම් ආනිසංස තියෙන දෙයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා තිනොන්නේ ඒ ආනිසංස සියල්ල ලැබෙනවා දැන් මේ. ඒ සියල්ල ලැබුණේ මේ. එතන ඒ උතුම් දහම් කොටස කොහමද පුරුදු කරේ බෝධිසත්වයන් ඒ වෙලාවේ? මෛත්‍රිය හිතේ පිහිටුවා ගත්ත කාටවත් වෛරෙත් තරහක් නැති. ධ්‍යාන උපදවාගෙන ඒ තුලින් තමයි කියන සියලු දෙනාට මේ සැප උදා වුනේ. බලන්න කොච්චර අසිරිමත්ද කියලා පින්වත්නි මේවා මේ ලෝකේ අහන්න ලැබෙන්නේ කලාතුරකින් නේද මේ වගේ බුද්ධ ශාසනික පමණයි පින්වත්නි මේ වගේ විස්තර. අද බලන්න අද ලෝකෙම පුළුවන් නේද මෙහෙම කටයුතු කරන්න රජෙකුට? අපිට හිතා ගන්නවත් බෑනේ. ඒතර බලන්නකො පින්වත්නි. හරියට මේ කාලේ මේ වගේ විස්තර හරියට කාන්තාරයකට වැටෙන වැහි පොදක් වගේ පින්වත්නි. එච්චරට මේවා සුවිශේෂී දේවල්. ඊළඟ ගාථාවේ කියනවා කසී රට වැසි සියලු ජනයෙනි අසව්‍යොමවා තොප සවන් මෙද්දැහැන් උපදවා තනි මම සැපත සැදුවේ ඒ තුලින් දහම් අනුසස් යලි ලබා දෙයි දෙව්ලොව තමාගෙන යමින් එම නිසා තොප සියලු දෙනමත් මෙත් සිතින් පිහිටක් ගනින්. ඔන්න බලන්න පින්වත්නි ඊළඟ ගාථාවේ ලස්සන. දැන් අර සියලු ජනයාට ඇමතිවරු සහිත සියලු ජනයාට දැන් අමතනවා. කියනවා කසී රටවැසි සියලු ජනෙයිනි අසව්‍යොමවා තොප සවන්. අහන්න කියන මේ කතාව මෙත් දැහැන් උපදවා තනි මම සැපත ලැබුවේ ඒ තුලින්. තනි කෙනෙක් මම මේ මෛත්‍රිය තුලින් මෛත්‍රිය තුල වාසය කරලා ඒකෙන් කියන මේ සියලු සැප ලැබුවේ. අපි හැම දිනාට මේ දඬුවමින් නිදහස් වෙන්න ලැබුණේ නිසා කියනවා. මම තනි කෙනෙක්. දහම් මනුහස් යලි ලබා දෙයි දෙව්ලොව තමාගෙන යමින්. මෙතනින් නවතින්නේ මේ. අපි සියලු දෙනා දැන් මේ දඬුවම් වලින් බේරුණා. මේ ජීවිතේ සැප ලැබුවා. නමුත් මෙතනින් නවතින්නේ මේ ධර්මයේ පුරුදු කරපු එකේ සැප තවත් තියෙනවා කිව්වා. දෙව්ලොව තමන් අරගෙන යනවා කියනවා මේ ධර්මයේ පුරුදු කරපු එකෙන්. බලන්න පින්වත්නි. හරි පුදුම මේ ධර්මයේ ආශ්චර්ය. දිට්ඨ ධම්මයේදී විපාක ලැබෙනවා. පරලෝකෙදිත් විපාක ලැබෙනවා. එහෙමයි. බලන්න ඔය බෝධිසත්වයන් වහන්සේ. ඒ නිසා තොප සියලු දෙනාත් මෙත් සිතින් පිහිට ගන්නකො. මෙත් සිතම පතුරවන්න කිව්වා. ඒ උතුම් ගුණය පුරුදු කරන්න කිව්වා. බලන්න පින්වත්නි. බෝසත් රජුරෝ ඔය අයුරින් මෛත්‍රී භාවනාවේ අනුසස් ගැන බොහෝ වර්ණනා කළා. 12 යොදුනක් දිග පළල ඇති මහා බරණැස් රාජ්‍යයේ සුදු සේසත් අත්හැරියා. ඔන්න බලන්න පින්වත්නි මේ ජාතකෙත් රජකම අත්හරින පින්වත්නි. හරි ආශ්චර්යමත්. ඒ විදිහට අනුශාසනා කරලා ආය රජකම් කරන්නේ රජකම අත්හැරියා කියනවා. හිමාලයට ගිහින් ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ධ්‍යාන සමාපatti උපදවාගෙන වාසය කළා. බලන්න පින්වත්නි මොනතරම් අසිරිමත්ද නේ. සියලු දෙනාට යහපත සලසමින් ඒ විදිහට පුදුමාකාර පින්වත්නි දහම උදෙසා කැපවිච්ච රජ කෙනෙක්. බලන්න බෝධිසත්වයන් වහන්සේගේ මේ පාරමී පුරන ජීවිතවල ලස්සන. ඒතර ඒ සියලු දෙනාට මෛත්‍රී භාවනාවේ අනුසස් කියලා දුන්නා. දැන් මම අපේ බුදුරජාණන් වහන්සේ
මෛත්‍රී භාවනාවේ අනුසස් සම්බුද්ධත්වයේ ලබා කියලා දුන්නා අපිට. ඔය තියෙනවා පින්වත්නි මෙත්තානිසංස සූත්‍රය. උන්වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ අනුසස්නේ දැන් ඒ අයට කියලා දුන්නේ. ඇයි ඒ තුලින් ජය ලැබුවේ? බුදුරජාණන්සේ වදාලා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකා දසානි සංසා පාටිකංකා. ත්‍රේ මෛත්‍රී භාවනාවේ අනුසස් කීයක් තියෙනවද? 11ක් තියෙනවා. මොන විදියට වඩන ලද මෛත්‍රී භාවනාවද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නිතර සේවනය කරන ලද්දා වූ ප්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ මූලික අරමුණක් ලෙස පවත්තන ලද්දා වූ සිතෙහි පිහිටුවාගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ ඊතා හොඳින් නරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා 11ක් වූ ආනිසංස ධර්මයන් කැමැති යුත්තේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරي. කතමේ ඒකාදස ඒ 11 කුමක්ද? සුඛං සුපති. ඔන්න බලන්න පින්වත්නි මෛත්‍රී භාවනා අනුසස්. සැපයට නිින්ද යනවා කියනවා. සුඛං පටිබුජ්ජති. සැපසේ අවදි වෙනවා කියනවා. න පාපකං සුපිනම් පස්සති. පාපී සිහින දකින්නේ නැහැ කියනවා. දැන් බලන්න ගොඩාක් පව් සිහින දකින්නවනේ මිනිස්සුනේ. නමුත් මෛත්‍රී භාවනාව පුරුදු කරන කෙනාට ආන්ගේ පාපී සිහින දකින්නේ නැහැ කියන එක. ඊළඟට manussානම් පියෝ හෝති. බලන්න ඒ වගේම තමයි මිනිස්යන්ට ප්‍රිය වෙනවා. දැන් බලන්න ඒතර මේ බෝධිසත්ව රජතුමා මෛත්‍රිය පැතිරීමේ අනුසස් ලැබුවද නැද්ද? ලැබුවානේ. අර අයට ප්‍රිය වෙලා ගියානේ දැන් මේ හිර කරාට. එංග දාලා අන්තිමේටම අර ඇමතිවරු කිව්වා මේ ඔබ කරපු වැඩේ හොඳ නෑ රජතුමනි. හොඳ සිල්වත් රජ කෙනෙක් මේ කියලා. දැන් බලන්න අර සියලු දෙනා පැහැදිලා ගියා නේද අය? කොච්චර ඇත්තද බලන්න මේ මෛත්‍රී භාවනාවේ අනුසස්. අමනුස්සානම් පියෝ හොති. ඒ විතරක් නේ අමනුෂ්‍යොත් ප්‍රිය වෙනවා කියනවා. දේවතා රක්칸ති. දැන් බලන්න සමහර ජාතකවල අපේ බෝධිසත්වයන්වහන්සේ බේරගන්න මිනිස්සු නෙවෙයි ඉන්නේ. එක්ක සක්දෙවිඳු වෙනවා. උදව් කරන්න එනවා. ඇයි අමනුෂ්‍ය ප්‍රිය වෙනවා මේ ගුණයට? මෛත්‍රිය පතුරවන්නේ. එහෙම විස්තර කොච්චර තියෙනවද? උන්වහන්සේට කරදර පැමිණෙන්න ගිය අවස්ථාවල. ඒතර බලන්න අමනුස්සානම් පිය හොති. මෛත්‍රිය කරන කෙනාට අමනුෂ්‍යොත් ප්‍රිය වෙනවා. දේවතා රක්칸ති යන්න බණ්ඩ එකේ තියෙන එහෙනම් දෙවියෝ රකින්නවා. බලන්න එහෙනම් මේ අපේ බෝධිසත්වයන් වහන්සේට සංසාරේ පුරා ඒ වගේ ධර්මයේ තුල වාසය කළ මේ සියලු ආනිසංස ලැබුවා පින්වත්නි. අපිටත් ඒ නිසා මේවා පුරුදු කරගන්න කියලා බුදුරජාණන් වදාළෙමි. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ වගේම ගින්නෙන් ඒ වගේම වසවිස වලින් ඒ වගේම අවියායුධ වලින් හානියක් වෙන්නේ නැහැ කියනවා. බලන්න කොච්චර වටිනවද පින්වත්නි. තුවටං චිත්තං සමාධියති. ඒ වගේම චිත්ත සමාධිය ඇති වෙනවා කියනවා. මුඛවන්නෝ විප්පසීදති. ඒ වගේම මුහුණේ පැහැ හරියට ප්‍රසන්න වෙනවා කියනවා. සුන්දර වෙනවා කියනවා. අසම්මූල්හෝ කාලං කරෝති. සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. බලන්න කොච්චර වටිනවද මේ ආනිසංස පින්වත්නි. ඒ වගේම උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. ඉහළ මාර්ගඵලයක් කරා ගියේ නැති වුණත් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා කියනවා. බලන්න එතකොට මේ ආනිසංස 11 ලැබෙනවා කියනවා. ඉතින් ඒ නිසා බලන්න මේ මෛත්‍රී භාවනාවේ අනුසස්. ඉතින් මේ විදිහේ අනුසස් කියලා දුන්නා බෝධිසත්වයන් වහන්සේ. ඒ පිරිසට කියලා දීලා තමයි පින්වත්නි ඒ බරණැස් රාජ්‍ය අතහැරලා දාලා හිමාලයට ගිහිලා ඍෂි පැවිද්දෙන් පැවිදිලා ධ්‍යාන සමාපත්තිය උපදවා ගත්තේ. ඒ විදිහට වාසය කළේ. ඊට පස්සේ උන්වහන්සේ සුපුරුදු ආකාරයට පින්වත්නි මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒක තමයි උන්වහන්සේගේ බෝධිසත්වයන් වහන්සේගේ සුපුරුදු තැන වාසස්ථානේ බෝසත්වරුන්ගේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විස්තරේ දේශනා කරලා මේ ගාථාව වදාලා බරණැස අල්ලාගෙන සිටි කංස නමැති ඒ රජුන් බෝසත් රජු බස්නසා හැරුණේ යහපත් මගින් දුනුයි තල කඩු තෝමර
බැහැර දැමූ ඒ රජුන් තාපස බව ලැබ ගනිමින් රැක්කා ගුණ දම් සොඳින්. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ජාතකයේ අවසන් කරලා මේ ගාථාව බරණැස අල්ලාගෙන සිටි කංස නැමැති ඒ රජුන්. ඒතර දැන් අර කංස කියලා රජ කෙනෙක් තමයි අර ළඟ රාජ්‍යකින් ඉඳලා ඇවිල්ලා අර අසත්පුරුෂ ඇමතියාගේ කේලම් වලට ඒ අසත්පුරුෂ ඇමතියාගේ වචන අහලා මේ රාජ්‍ය අල්ලන්න ආවේ රජතුමා, කංස කියන රජතුමා. ඉතින් ඒ රජතුමා මොකද උනේ මේ බරණැස අල්ලාගෙන ඉඳලා බෝසත් රජුගේ බස් අසා. ඒතර ඒ බෝසත් රජතුමාගේ අර සමාව අරගෙන ඊට පස්සේ ඒ බස් අහලා මොකද උනේ? යහපත් මාර්ගයට හැරුණා කියනවා. ඊට පස්සේ සියලුම අමතක කරලා ආයි කවදාවත් මෙහෙම කරන්නේ නැහැ කියලා ඒ කියපු ධර්මයන් තුල පිහිටලා ගියා. කියපු ආකාරයටම ඉතින් බෝධිසත්වයන් වහන්සේ ධර්මයේ කියනවනේ අය. නිකන් ඉන්නේ නැහනේ. ඊට පස්සේ ඒවා පිළි අරගෙන අර අයහපත් දේවල් දුරු කරලා යහපත් විදිහට ගියා කියනවා. හැරිලා. දුනු ඊතල කඩු තෝමර බැහැර දැමු ඒ රජුන්. ඒතර අපේ බෝසත් රජතුමා දුනු ඊතල කඩු තෝමර ඒවා පාවිච්චි කළේ නෑ කියන ඒවා බැහැර දාලා කටයුතු කරේ ඒ රජතුමා. වෙන රජවරුන් ඒවත් එක්ක ගිහලා යුද්ධ කරනවනේ යුද්ධ කරේ නෑනේ දැක්කනේ. අර එහෙන් එද්දි ගහන්න අර සතුරු සේනාව වෙද්දි උන්වහන්සේ යුද්ධ කරන්නේ නැතුව දොරටු ඇරලා හිටියා වාඩිලා. ඒ අවිය ආයුධ බැහැර දාලා හිටියා කියනවා. එහෙම වාසය කරලා තාපස බව ලැබගත්තා කියනවා. රජකම අතහැරලා ගිහිල්ලා රැක්කා ගුණදම් හොඳින්. හොඳට ගුණදම් රැක්කා කියනවා ඊට පස්සේ. පැවිදි බව ලබාගෙන. මහණෙනි ඔය විදිහට මෛත්‍රිය නැමැති ධර්මයේ නිසා බෝසත් රජුටත් අනිත් පිරිසටත් බොහෝ යහපත සිදු වුණා. එදා මහණෙනි සොර රජු වෙලා හිටියේ අපගේ ආනන්දය. එතකොට අර අසත්පුරුෂ ඇමතියාගේ බහට අහු වෙලා අර බරණැස ආක්‍රමණය කරන්න ආපු සොර රජා වෙලා හිටියේ කවුද? අපගේ ආනන්දයන් වහන්සේ. බලන්නකෝ වෙලා තියෙන දේවල්. බලමු මේ ඇමතියා කවුද කියලා. වෛර බැඳගත් අමාත්‍යාව සිටියේ දේවදත්ත. දැක්කද? ආන් අසත්පුරුෂකම දැක්කද? බෝධිසත්වයන් වහන්සේගෙන් පලිගන්න හිතුණා. ඇයි සංසාරේ දැන් මේ වෛර කරගෙන ඉන කෙනානේ. බලන්න ඒකටම හරියන්න මොකක් හරි වැරද්දක් කරනවා මම ඊට පස්සේ ඒකට දඬුවම දුන්නේ ගම වෛර බඳ ගන්නවා. එතකොට ඒ වෛරයේ සසරේ පිහිටුවාගෙන ඇවිල්ලා තියෙන්නේ. බලන්න එතකොට ඒ අධර්මයේ පිහිටුවාගෙන ආපු කෙනාට අධර්මයෙන් ලැබිච්ච මොකද්ද? දුකමයි. අදත් දැන් දේවදත්ත නිරේ. එදා බලන්න ධර්මයේ පිහිටුවාගෙන ධර්මයේ තුල හිත මේ කරදරයක් ආවට පස්සෙත් ඒ ධර්මයේ තුල හිත පිහිටුවා ගත්ත බෝධිසත්වයන් වහන්සේ තුන් ලෝකේ ජයගත්ත සියලු දෙනාට යහපත සැලසු සම්බුදු කෙනෙක් බවට පත් වෙලා පිරිනුවන් වැඩියා. බලන්න මේ ගුණයකින් ලැබෙන දේ ධර්මයෙන් ලැබෙන දේ අධර්මයෙන් ලැබෙන්නේ නැහැ. අධර්මය කියන්නේ සත්‍ය දුගතියට අරගෙන යනවා. දුකට අරයි යනවා. බුදුරජාණන් වහන්සේ අදලා මෛත්‍රී ධ්‍යාන උපදවාගත් බරණැස් රජව සිටියේ මමයි කියලා මේ සෙය්‍යංශ ජාතකේ නිමව වදාලා. බලන්න පින්වත්නි. ඒ නිසා මේ ධර්මයේ හරිය ආශ්චර්යවත් දෙයක්. කවුරු හරි පුරුදු කරගත්තොත් එයාට ඒ ධර්මයෙන් සැප ලැබෙනවාමයි. දුෂ්කරයි තමයි. හැබැයි කවුරු හරි පුරුදු කළොත් ඒක සැපයක් ලබනවාමයි. දුකෙන් නිදහස් වෙනවාමයි. දැන් මට මතක් වෙනවා මෙහෙම කිව්වහම ඔය මෛත්‍රියෙන් ලැබෙන අනුසස් කිව්වහම අපිට මතකයි ඒ කාලේ ඔය රුවන්වැලි මහා සෑයේ ඔය 2008 තිබුණනේ පෙබරවාරි 2 වෙනිදා මං හිතන්නේ රුවන්වැලි මහා සෑය වන්දනාවක් කළා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒක හරිය අසිරිමත් වන්දනාවක්. මොකද එතනින් පස්සේ තමයි මේ චෛත්‍ය වන්දනා කරන්න පව මිනිස්සු පෙළඹුණේ. ඉතින් මේ වන්දනාව කරන දවසේ මේ ත්‍රස්තවාදී ප්‍රශ්න තිබ්බ රටේ. එදා ඒ ලක්ෂ ගාණක් මිනිස්සු එකතු වුණානේ. ලක්ෂ 10කටත් වැඩි එකතු වුණා. ඉතින් මේ රුවන්වැලි මහා සෑය මාළුවේ බෝම්බයක් පුපුරන්න මේ රාත්‍රී 4ට වන්දනාව තියෙන්න තිබ්බේ. ඒ කොටි ත්‍රස්තවාදීන් සැලසුම් කරලා තිබුණා. ඉතින් කාන්තාවක් යොමු කරලා බෝම්බයක් බඩේ බැඳගෙන ඒ වන්දනාවට යන උපාසිකාවක් වගේ පිටත් කරලා යවලා තිනවා. බලන්න පුදුම ආශ්චර්ය මේ ධර්මයේ ආශ්චර්ය අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණකඳ ඒ ධර්මයේ ආශ්චර්යයි. සංඝයාගේ ආශ්චර්ය බලන්න පින්වත්නි. අර බෝම්බේ රාත්‍රී 4නේ පුරවන්න තිබ්බේ. උදේ 4 තමයි ඒක තියලා තියෙන්නේ.
PM AM වෙලා. ඊට පස්සේ උදේ 4 දඹුල්ලේදී පුපුරවුවා. බලන්න. අර ලක්ෂ ගාණක් මිනිස්සු මැද අර බෝම්බ පුපුරන්න හිටිය එක බස් එකේ පුපුරවුවේ දඹුල්ලේදී. ඊට පස්සේ අපේ ලොකු සානසට ආරංචිලා ලොකු ස්වාමීන් වහන්සේ ඒ වෙලාවෙම අපේ ස්වාංශලා 500ක් වෙනකොට හිටියා. සියලු දෙනාට මෙත්සිත පතුරවන්න කිව්වා. අපේ ලොකු සාන්ත එහෙමයි ආවාද කරලා තින් කවුරුත් කලබල වෙන්න එපා මෛත්‍රී සිත පතුරවන්න. සියලු දෙනාට මෙත්සිත පතුරවන්න. පුදුම කියන්නේ සියලු දෙනා ස්වාමීන් වහන්සේලා ලොකු සාන්තගේ ආවාදේ පිළි අරගෙන මෙත්සිත පතුරව අපේ බුදුරජාණන් කියා දුන්න විදිහට. පතුරලා ඊට පස්සේ හවස 7ට ලස්සනට වන්දනාව තිබ්බ. කාටවත් මතක නැහැ බෝම්බයක් ගැහුවද කියලා. ලස්සනට වන්දනාව තිබ්බ. සියලු දෙනා සතුටින් ඒ ධර්මයේ පුරුදු කළා. ඒ උතුම් වන්දනාව තියලා සාර්ථකව කර ඒ වන්දනාව නිමා කළා. බලන්න පින්වත්නි ඒ ධර්මයේ ආශ්චර්යය. ඒ නිසා හැම වෙලාවෙම අපි මේ ධර්මයේමයි පින්වත්නි සිහි කරන්න ඕන. කරදර බාධා එද්දී කවුරුත් කෙරෙහි වෛරසිත නැතුව මේ උතුම් මෛත්‍රිය පුරුදු කරගන්න මහන්සි වෙන්න ඕන අපි. එතෙමත් අපිට කොච්චර මේ දේශසහගත අරමුණ එනවද දැන්නේ? අපිට කරදර කරනවද මේ මිනිස්සු? එක જાති ඒ සියල්ල ඉදිරියේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම් අපිට ඒක තමයි පින්වත්නි ධර්මයේ හැසිරීම. ඒ ධර්මයෙන් අපිව රකින්නවමයි. ඒ නිසා බලන්නකෝ මේ කොච්චර ලස්සන දේ නිසා අපිටත් ඒ බුදුරජාණන්සේ වදාළ ආකාරයට අපේ ගුරු දෙවිඳු අපිට ගොඩාක් ඒ ආකාරයට ධර්ම පුරුදු කරන්න මේ ධර්මයන් කියලා දෙනවා. ඒ ධර්මයේ අනුසස් ලබා උතුම් නිවනින් සැනසෙන්න මේ ඇසුවා උදහම් කරුණුත් උපකාර වෙත්වා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුකුරම්පොළ උඩවැව පදිංචි පින්වත් ආර්.එම්. සෝමාවතී මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තිනවා මීට වසර 13කට පෙර මිය පරලෝ ගිය WHR දිසානායක ස්වාම්පුරුෂයාට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඒ අරමුණ මුල් කරගෙන මේ මහත්මිය විසින් පවත්වන්නට යෙදුණු උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් අපි පළමුව අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සග්දෙවිදානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට බ්‍රහ්මකායික දෙවියන්ට සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ට දායකත්වයේ දරූ පින්වත් සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන් දිව්‍ය අසීසිරින් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව රැකවරණ දායකත්වයේ දරූ සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්මයේ හැසිරෙන සියලු දෙනාට උතුම් ධර්මයේ හැසිරෙන්නම සලසත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවියන්ට සුවසේම ධර්මාවබෝධය ලැබීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාට උතුම් ධර්මයේ මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස වේවා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේම උතුම් ධර්මාවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් මීට වසර 13කට පෙර මිය පරලොව ගිය WHR දිසානායක ස්වාමි පුරුෂයාට අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමි පුරුෂයාගේ පරලොව ජීවිතයේ සැපයටපත් වෙත්වා සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ නන්නයිරින් උපකාර කළ සියලු දෙනාගේ නමින් අනන්ත සසර පුරා මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව සැපයටපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දානමේ පින්කමේ මූලිකත්වයේ අරන් කටයුතු කළ කුකුරම්පල උඩවැව පදිංචි පින්වත් ආර්.එම්. සෝමාවතී මහත්මියට අනුමෝදන්. ඒ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත්ම ලැබේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින W. සරෝජා දිසානායක දියණියට D.M.L. සෙනවිරත්න බෑනාට W. අජන්තා දිසානායක දියණියට D.M. නිසාන්ත ජයනන්දන බෑනාට D.M. සහන්ලි මෙතුලිමා D.M. ජෙනුලී රුහාරා යන මිනිබිරියන්ට
ආර්.එම්. පේමාවතී සහෝදරියට, ආර්.එම්. පුංචිමැණිකා සහෝදරියට සහ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. උපකාර කළ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස වේවා. පින්වතුන් කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතුයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම සාර්ථක වෙත්වා. තව තවත් මේනි උදාර පින්කම් කරගෙන පිනට දහමට කුසලයට නැඹුරු වුණ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබමින් උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් මේ සියලු පින් හැම දෙනාටම එක ලෙස උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ලක්විරු ගුවන් ඉදිරියේ ශ්‍රද්ධා රූප වාහිනියේ සේවා කරන හැම දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් හැම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. කරන කියන සියලුම ධාර්මික කටයුතු සාර්ථක වෙත්වා. හැම දෙනාට සුවසේ ධර්මාවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර